අයිබෝන් සුබෝදෑසනක්. අනුෂ්‍ය සුබෝදෑසනක්. සුබෝදෑසනක් අයිබෝන් ප්‍රගී. අපි අලුත් දවසක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ බදාදා දවස. මේ සතියේ වැඩ කරන අර ගෙදර ඉඳන් වැඩ කරත් වැඩ කරන ජනතාවට වැඩ කරන්න තියෙන අන්තිම දවස වෙන්නේ අද. හෙටයි අනිද්දායි නිවාඩු දවස් කිහිපයක් හේතුවෙන් මැයි 6 වෙනිදා තමයි අපි ඔබ මුණ ගැහෙන්නේ දවසේ පත්තරවල විසල කියන සියත මොර්නිං ෂෝ තුලින්. හෙට බොහොම පින්බර දිනයක් අතළඟ තියාගෙන වෙසක් පුන් පොහොය අතළඟ තියාගෙන අපි මේ විදිහට හමු වෙනකොට පත්තර වලට අවධානය දෙනකොට ඊයේ දවසේදී හමු වූ නව රෝගීන් පිළිබඳව සිදු වූ මරණය පිළිබඳව මේ ආදී කාරණා වෙතට තමයි වඩාත් අවධානය යොමු කොට තිබෙන්නේ. අද අරුණ පුවත්පත බැලීමේදී ප්‍රධාන සිරස්තලයේම සඳහන් වෙනවා මේ ආකාරයට කොළඹ නව ස්ථාන 4කින් කොරෝනා ආසාදිතයන් ජාතික රෝහල රාජගිරිය කොළොන්නාව මෝදර. ඒ අතරේ තවදුරටත් මේ වාර්තාව එහි දිගුවක් තියෙනවා. හෙද නිලධාරිනිය IDH යවයි මහනුවරත් 67ක් නිරෝධායනයට කියලා තවදුරටත් විස්තර කරනවා. ඊයේ වඩාත්ම අවධානය යොමු වුණේ මේ අතරින් මෝදර ප්‍රදේශයට මෙත්සඳ සෙවන මහල් නිවාසයේ වෙත සහ ඒ අසල තිබෙන අනිකුත් මහල් නිවාසයේ වෙත ඒ වයස අවුරුදු 52ක කාන්තාවක් මිය යාම නැත්නම් නවවන මරණය විදිහට වාර්තා වීමත් එක්ක ඔව් දැන් අවසාන වශයෙන් වාර්තා වන මරණ දෙකම කාන්තාවන්. ඒ වගේම ඊයේ දවසේදී වාර්තා වුණු මේ නවවන මරණය හා සම්බන්ධවත් අද විශේෂ තොරතුරු ගණනාවක් පුවත්පත්වල සඳහන් වෙනවා. ඊට කලින් අර ප්‍රගීත් සඳහන් කරපු කාරණාව ලංකාදීප පුවත්පතෙන් මම උපුටා ගන්නට හිතුවා. තවත් ප්‍රදේශ 4කින් කොරෝනා රෝගීහු 5ක් යනුවෙන් සඳහන් වෙනවා. හෙදි පාලිකාවකට ළමයින් දෙදෙනෙකුටත් බෝ වෙලා කියලායි සඳහන් කරන්නේ. දහසකට වඩා මේ හේතුවෙන් නිරෝධායනයට ලක් කළා තියෙනවා කියලත් මෙහිදී සඳහන් වෙනවා. කොළඹ ජාතික රෝහලේ හෙද පාලිකාවක මහනුවර කොළඹිස්සේ දරුවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් 5 දෙනෙක් මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඊයේ දවසේදී රෝහල්ගත කරා කියලා. දැන් සංඛ්‍යාව 771ක් ලෙස තමයි සටහන් වෙන්නේ. එනේ ඊයේ දවසේ රෝගීන් 20 දෙනෙක් එක්කාසු වෙනවා. එක්කාසු වෙනවා. ඊයේ රාත්‍රිය නිමවන විට රෝගීන් සංඛ්‍යාව සමස්තය 771ක් ලෙස සටහන් වෙනවා. 213 දෙනෙක් මේ වෙනකොට සුවය ලබා පිටව ගිහින් තියෙනවා කියලා වාර්තා වෙනවා. අර මරණ 9 දක්වා සටහන් වෙනවා අන්තිම දින දෙක තුල. ළඟ දින දෙකේදී මරණ දෙකක් වාර්තා වෙනවා. අද අරුණ පුවත්පත කොවිඩ් පිළිගත් 9 දෙනා කියලා මේ දින සහ ස්ථාන සහිතව ගෙන එන රූ සටහනක් අපිට දක්වන්නට පුළුවන්කම තිබෙනවා. අප ඒ වෙත අවධානය යොමු කළොතින් පළමු මරණය වාර්තා වුණේ මාරවිල ප්‍රදේශයේ පුද්ගලයෙක් තමයි. ඒ 3 වෙනි මාස 28 මාර්තු 28 වෙනිදා, ඊළඟට මාර්තු 30 වෙනිදා මීගමුව පෝරුතුට මරණය, ඊළඟට අප්‍රේල් 1 වෙනිදා කොළඹ මරදාන, දෙවනිදා රත්මලාන ප්‍රදේශයේ, 4 වෙනිදා හෝමාගම, ඒ වගේම 7 වෙනිදා දෙහිවල, ඒ වගේම 8 වෙනිදා ගල්කිස්සේ. ඉන් පස්සේ ඒ කියන්නේ අප්‍රේල් 8 වෙනිදායින් පස්සේ අනුෂී මැයි මාසේ 4 වෙනිදා දක්වා හරියට ගත්තොත් එහෙම මාසකට ආසන්න දවස් 4යි අඩු කාලයක් මුළුල්ලේ මරණ සංඛ්‍යාව 7 පවත්වාගෙන ඉන්න අපේ සෞඛ්‍යාංශ සමත් වුණා. එය බිඳ වැටෙන්නේ 4 වෙනිදා ඒ කියන්නේ පෙරේද දවසේ පොල්පිටිගම පදිංචි 72 හැවිරිදි කාන්තාවක් මිය යාමත් එක්ක. ඒ වගේම ඊයේ දවසේ වාර්තා වන මරණය කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්, අපි කියපු මෙත්සඳ සිවර මහල් නිවාසයේ පදිංචි කාන්තාවක්. හැබැයි ඒ ගැන නම් විශේෂයෙන් සඳහනක් කරන්න වෙනවා. දැන් මේ 9 දෙනා අතර කිහිප දෙනෙක් ඉන්නවා සංගවා ගන්නට උත්සාහ කිරීම නිසා, තත්ත්වයේ සංගවා ගන්නට උත්සාහ කිරීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවපු තව අයත් අනතුරේ හෙළපු. ඔව් දැන් මේ නවවන කොරෝනා මරණය හා සම්බන්ධව ගත්තහම මම අර කලින් කිව්වේ විශේෂ තත්වයක් කියලා. ඇය ලෙඩ වෙලා මාසයක් නිවසේ හිටපු කාන්තාවක්. මේ පිළිබඳව ලංකාදීපේ වාර්තා කරනවා 9 වෙනි කොරෝනා මරණය මෝදරින් කත ලෙඩ වී මාසයක් ගෙදර ඉඳලා කියලා. පවුලේ 7ක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යවුවා. නිවාස සංකීර්ණයේ 1004 දෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කරා කියලා තමයි සඳහන් වෙන්නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කරනවා ඊයේ දවසේදී වෛද්‍යවරයෙකුගෙන් දෙවරක් මේ කාන්තාව ප්‍රතිකාර ලබා ගත්තා කියන කාරණාවත්. එතකොට මේ දිනවල වෛද්‍යවරුණුත්
වැඩි අවධානයක් යොමු කළ යුතුයි තමන් වෙත එන රෝගීන් හා සම්බන්ධව ශ්වසන අපහසුතා තියෙනවා නම්. ඒක තමයි පැහැදිලිම කාරණා. මේ ශ්වසන අපහසුතා නිසා තමයි අනුශය ප්‍රතිකාර ගන්නෙත් පෞද්ගලික රෝහලකට ඇය යනවා. ප්‍රදේශීය පෞද්ගලික රෝහලකට. එතකොට එතන දැන් 11 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා ඇය සමග සබඳතා පැවැත්වූ බවට 11 දෙනෙක්. ඒ හැරුණාම පවුලේ 6 දෙනෙක් ළඟින්ම ඇසුරු කරපු ඒ නිවාස සංකීර්ණෙම අසල පිට අනෙක් නිවාස සංකීර්ණේ ඒ නිවාස සංකීර්ණයේ කෙනෙක් එක තමයි බෙහෙත් ගන්න ගියා කියලා කියන්නේ. එතන 9 දෙනෙක්. එතකොට අධික සැකසහිත 15 දෙනෙක් ඉන්නවා. ස්වයං නිරෝධායනයට 1200ක පිරිසක් මේ කාරණාව මත ලක් කළ බව කියනවා. ඊළඟ සුවිශේෂ තත්වය තමයි ඇගේ සැමියා. ඇගේ සැමියා අපි කියන්නේ චූම්පාන් කියලා මේ ත්‍රිරෝධ රථයකින් බේකරි නිෂ්පාදන ගෙනihin අලෙවි කරන පුද්ගලයෙක් වන නිසා තත්වය තවත් සැක සංකා මතු කරවන තැනකයි තිබෙන්නේ. ඔව් ඇත්තටම දැන් ඒක නිසා මේ රෝගය හා සම්බන්ධව රෝග ලක්ෂණ තිබියදීත් මේ විදිහට නිවාසවලට වී ඉන්නවාද තවත් උදවිය. ඒ වගේම රෝග ලක්ෂණ මතු නොවන පිරිස් නොකරන පිරිසුත් ඉන්නවාද කියන එකටත් ලංකාදීප පුවත්පත වෛද්‍ය පරීක්ෂණායතන අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර මහතාගෙන් ප්‍රශ්න කිරීමක් කරනවා. එතකොට එතුමන් සඳහන් කරනවා රෝග ලක්ෂණ නොපෙන්නුව රෝගීන් සමාජයේ තැන සිටිය හැකියි කියලා. මේ ගැනත් දැඩි අවධානයක් අවශ්‍ය බව එතුමන් වැඩිදුරටත් සඳහන් කරනවා. මේ දැන් සංඛ්‍යා දත්ත වාර්තාවේදී දැන් මේ විදිහට 771ක් කියලා වාර්තා කරද්දී අපි දකිනවා සමාජයේ විවිධ තැන්වල මේ සංඛ්‍යාව නිවැරදිද නැද්ද කියන එකට ප්‍රශ්න කිරීම කරනවා. මම දැක්ක ඒ ගැනත් අද සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තුමන් ප්‍රකාශයක් කරලා තිනවා. අනුශේ කාරණාවට එන්නට මත්තෙන් මම හිතනවා අප මේ කාරණාව පිළිබඳව පොඩ්ඩක් කතා කළොත් හොඳයි කියලා. ඔය මේ රෝගය සංගවාගෙන කියන්නේ මේ රෝගී තත්වයන් රෝග ලක්ෂණ සංගවාගෙන ඉඳීමේ තියෙන බරපතල විපාක පිළිබඳව දැන් මේ අවසාන මරණයේ වාර්තා වන කාන්තාව වැඩි දවසක් නෑ. ඇය වෙනුවෙන් ප්‍රතිකාර කරන්න කාලයක් නෑ. ජාතික රෝහලට ඇතුළත් කරනවා. ඇයට PCR පරීක්ෂණයෙන් මේ කොරෝනා වෛරසය ආසාදනීය ඇති බව දැනගන්නවා. IDH රෝහලට යවනවා. යවල පැය කිහිපයක් ඇතුළත ඇය ජීවිතක්ෂයට පත් වෙන්නේ. එතකොට මෙතන තියෙන ඊළඟ බරපතල කාරණාව දැන් ඇගේ සැමියා අපි කියවනේ චූන්පාන් අලෙවි කරනවා කියලා බේකරි නිෂ්පාදන අලෙවි කරනවා කියලා. එතකොට අපට අවංක නොවීම ඇතුළත දැන් එක පැත්තකින් රෝගයේ සංගවාගෙන සිටිනවා වගේම අඩුම තරමේ අනෙක් අය ගැන හිතලා මානුෂීව කටයුතු කළා නම් තව පිරිසකට Tamanට මොකද Tamanගේ ගෙදරම ඉන්න කෙනෙක් එවැනි තත්ත්වයක ඉන්නකොට අනිත් අයත් ඉන්නේ අවදානමක. එතකොට ඒ බව දැනම තව පිරිසක් හමුවට යාම පිරිස අතරට යාම කියන එක කාරණාව ඊටාම බරපතලයි. එතකොට දෙපැත්තකින් ඔවුන් දැන හෝ නොදැන ලොකු වැරද්දකට දායක වෙලා තියෙනවා. නොදැන කියන්නත් බෑ. කොහොම හරි මෙන්න මේ කාරණාව වෙතත් ඒ වගේම වෛද්‍ය පරීක්ෂණායතන අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පෙන්වා දෙන පරිදි අනුශී සහ සෞඛ්‍යාංශ පෙන්වා දෙන පරිදි 50%කටත් එහා ප්‍රමාණයක් මේ වන විට වාර්තා වෙනවා කියලා කියන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකර අපි 50-50 තියලා තියමුකෝ දෙපැත්තට තියමුකෝ 50-50 ඒ තිබ්බත් රෝග ලක්ෂණ මතු නොකර රෝගීන් වාර්තා වීම අතිශය සුලභ තත්ත්වයක් බවට පත් වෙමින් තිබෙන නිසා අපි වඩාත් අවධානය යොමු කළ යුතුයි කියන එක කියන්නටම වෙනවා. අපි අර ඒකම මේ කාරණාවට එමු ඔබ කියපු මේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දත්ත පිළිබඳව කියන කතාවට රටේ කොවිඩ් ආසාදිතයන් ගැන අපේ දත්ත නිවැරදි චෝදනා නගන්නේ දේශපාලන මනාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැහැදිලි කිරීමක් කරනවා. ඔකට මේ ලොකු හේතුවක් වුණා පහුගිය දිනක විශේෂයෙන් ලක්ෂ්මන් කිරියල්ල හිටපු සභානායකතුමා කළ ප්‍රකාශයක් එම සංඛ්‍යා දත්ත පිළිබඳව. ඔව් ඒ කතාව දැන් ඒ කතාවට පිළිතුරු ලබා දෙනවා උදේ ගම්මන්පිල මහතාත් දිවයින පුවත්පත සඳහන් කරනවා කොරෝනා මරණ හා රෝගීන් ගැන කිරියල්ල දන්න තොරතුරු වහා රටට කිව යුතුයි කියලා. අපි ඔබට මේ කතාව වැඩිපුරම කියන්නට හේතුව වෙන්නේ ප්‍රගීත් බග කිව යුතු මාධ්‍ය ආයතනයක් විදිහට ඔබට මේ තොරතුරු සංඛ්‍යාදත්ත වාර්තා කරන්නේ අපි නිරන්තරයෙන්ම මේ සෞඛ්‍ය සේවාවන් වලින් ලබාගෙන නිල තොරතුරු පමණයි. අපි දකිනවා බොහෝ අවස්ථාවල විවිධ තොරතුරු සංසරණය වෙනවා. සමහර වෙලාවට විශ්වාස කළ නොහැකි මට්ටමේ සංඛ්‍යාදත්ත සංසරණය වෙන ආකාරය අපි පහුගිය දිනවල සුලභව දැක්කා. ඒක ඉතාම අවදානම් සහගත තත්වයක්. මොකද මේ ලබා දෙන සංඛ්‍යාදත්ත පිළිබඳව ඔවුන් වග කියනවා නම් මේ මොහොතේ අපිට ඒ පිළිබඳව විශ්වාසය තබන්නට සිදු වෙනවා. ඔව්.
හිතු ගණන් මිනුම් පළ කරමින් කටයුතු කරන අයට වගේම ඒ පසුපස යමින් කටයුතු කරන අයටත් අවිශ්වාසය සැක සංකා ජනතාව තුළ ජනිත කරවීමට හිතාමතා උත්සාහ කරන අයටත් සෑම දිනකටම මා හිතන්නේ දෙන්නට තියෙන පණිවිඩය අනුශී මේ වෙලාවේ මේ රටක් විදිහට අප කවුරුත් මුහුණ පා සිටින තත්ත්වයක් පොදු තත්ත්වයක්. ඒ නිසා බොරදියේ මාළු බාන්නට යන්න නැතුව ඉන්නවා නම් වඩාත් හොඳයි වතුර ටික පෑදෙනකම්. කොරෝනා මර්ධනය සහ මේ කොරෝනා රෝගය ලංකාව ඇතුලේ පාලනය කිරීම කියන එකට බාධාවක් බවට පත් උනේ පනවන ලද නීති රීති වලට සහ මේ ඉල්ලීම් කරපු දේවල් හා සම්බන්ධව බොහෝ අවස්ථාවල ජනතාව අනුගත නොවුණු පිරිස් තමයි අපිට මේ විදිහට වාර්තා වුණේ රෝගීන් විදිහට එහෙම නැත්නම් නිරෝධායන කටයුතු සඳහා යවන්න සිද්ධ වුණේ බොහෝ අවස්ථාවල මෙහෙම අය. ජනාධිපතිතුමා මේ වෙලාවේ මේ ගැන මොකද කියන්නේ? නීතිවලට අනුගත වෙමින් කොරෝනා පාලනයට සහාය දෙන්න එතුමා මුළු රටෙන්ම ඉල්ලීමක් කරමින් කියා සිටිනවා. ඇඳුම් නීතිය පැනවීම පාලන ක්‍රම මගින් සාමාන්‍ය ජන ජීවිතයට බාධා පැමිණියත් මේ භයානක වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරගන්නට ඒ නීතිවලට අනුගත වෙමින් සහාය වෙන්න කියලා ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. දිනමින පුවත්පත එලෙස වාර්තා කරනකොට දිනමින පුවතටම සම්බන්ධ කළ හැකි ලෙස අරුණ පුවත්පතත් මේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය වාර්තා කොට තිබෙනවා. සටන නොපෙනෙන සතුරකු සමගයි නීතියට අවනතව රෝගය පාලනයට සහාය වන්න ජනපති සමස්ත ජාතියෙන් ඉල්ලයි. මුළු මහත් රටෙන්ම කරන ඉල්ලීමක් විදිහට මේ වාර්තා කරනවා වගේම හැම විටම නිසි අවස්ථාවේදී මේට සම්බන්ධ නිසි පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් සාකච්ඡාවට පවත්වමින් ජනාධිපතිවරයා කටයුතු කරගෙන යන බවක් අපට පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව අපට දකින්න පුළුවන්කම තිබෙනවා දැන් මේ පත්තරත් සමහර ඒවා කලින් වෙනවනේ ඉරිදට අදාළ පත්තරත් කලින්ම වෙලා තිනවා වෙසක් නිසා. කොමුණත් මව්බිම ඉරිදා පත්තරේ සඳහන් වෙනවා 11 වෙනිදායින් පසු වැඩ කරන හැටි ජනපති බලධාරීන්ට කියයි කියලා. ඒ කියන්නේ නිරන්තරව පැවැත්වෙන සාකච්ඡාවලදී ඊළඟට අවධානය යොමු වෙන තත්වයන් තමයි මේ 11 වෙනිදා ඉඳලා රාජ්‍ය ආයතන ඒ වගේම පෞද්ගලික ආයතන විවෘත කරමින් පවත්වාගෙන යාම පිළිබඳව කොහොමද ඒ කටයුතු කෙරෙන්නේ? ඊළඟට ඉන් පරිබාහිරව ප්‍රවාහන පහසුකම් සැපීම පිළිබඳව මේ ආදී කාරණා වෙත අවධානය යොමු කරමින් තමයි මේ දිනවල ඉන්නේ. ඉතින් එහෙම වාර්තා වෙනකොට රෝගීන් සංඛ්‍යාවත් නැවත වතාවක් රෝගීන් වාර්තා වීමත් ටිකක් ඉහළ යනකොට මරණත් වාර්තා වෙනකොට පවතින වාතාවරණය පිළිබඳව ඊයේ යුද හමුදාපති ලුතනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කළ පැහැදිලි කිරීම ඊයේ එතුමා කතා කරන අවස්ථාව වන විට තත්වයන්ට අදාළව කළ පැහැදිලි කිරීම අපේ ප්‍රවෘත්ති ප්‍රකාශය ඇසුරින් දැන් ඔබට පෙන්වන්නට සූදානම්. ඊයේ හමු ආසාදිතෙක් නාවික හමුදාවේ අපගේ වීරෝදා රණවිරුවගේ පවුල හා සම්බන්ධ වෙච්ච පුද්ගලයන් නුවර කොළඹිස්ස කියන ප්‍රදේශයෙන් සොයාගත් එම පුද්ගලයා වෙනුවෙන් 67 දෙනෙකු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද දිනේ නිරෝධායන කිරීමට ලක් කරනු ලැබුවා. ඒත් එක්කම අද දිනේ රාජගිරිය බණ්ඩාරනායකවර ප්‍රදේශයෙන් සොයාගත් ආසාදිතයා ඇසුරු කරපු 29 දෙනෙකුත් ඒ වගේම කොළොන්නාව ප්‍රදේශයෙන් සොයාගත් කොවිඩ් වෛරස් ආසාදිත පුද්ගලයා සොයා ගැනීමත් සමග එව් ඇසුරු කරපු තවත් 27 දෙනෙකු ඇතුළු තවත් කණ්ඩායමක් අද දිනේදී මේ ආකාරයෙන් නිරෝධායන ලක් කිරීමට කටයුතු කරනු ලැබුවා. අද දිනේදී නිරෝධායන මධ්‍යස්ථාන ලෙස මේ ආකාරයෙන් විවිධ ප්‍රදේශවලින් 138 දෙනෙකු රැගෙන යාමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39ක් තුළ 4883 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. ඊයේ දිනේ ශ්‍රී ලංකාව තුළ සොයාගත් ආසාදිතයන් 33 දෙනාගෙන් 31 දෙනෙකුම ශ්‍රී ලංකා නාවික හමුදා වැලිසර කඳුරේ රාජකාරී නියුතු විරෝධා රණවිරුවන් 31 දෙනෙකු මේ අනුව එම 31 දෙනා සමග මේ දක්වා ශ්‍රී ලංකා නාවික හමුදා විරෝධා රණවිරුවන් 329 දෙනෙකු මේ ආකාරයෙන් ආසාදිතට ලක් වෙලා තිබෙනවා. ඊයේ යුද හමුදාපතිවරයා කළ පැහැදිලි කිරීම ඒ කියන්නේ පෙරේදා දවසට අදාළව තමයි මේ තොරතුරු ඔබට ඉදිරිපත් කළේ අපි. කෙසේ වෙතත් අද මේ මව්බිම ඉරිදා පුවත්පතින් අපට දකින්නට ලැබෙන වාර්තා දෙකක් තියෙනවා. අපි ඒකාසු කිරීම හොඳයි කියලා හිතනවා. මෙතනට අවදානම් කලාපවල සේවය කළ පොලිසියේ 100කට කොරෝනා නැහැ කියලා තහවුරු කර ගැනීමක් සිදු වෙලා තියෙනවා. ඒ සමගම අර මියගිය 9 දෙනා පිළිබඳව අපි අරුණ පුවත්පතෙන් ඔබට ඉදිරිපත් කළා වගේම මව්බිම වාර්තා කරනවා මියගිය 9 දෙනාම වෙනත් රෝග වලින් පෙළුණු අයයි කියන එක. බොහෝ වෙලාවට ටිකක් වයෝවෘද්ධ අය තමයි මෙලෙස මියගියේ. ඒ අතරින් 7 දෙනෙක්ම පිරිමියයි
දෙදෙනෙක් කාන්තාවන් වෙනවා. මේ අය හැමදෙනාම වගේ යම් යම් වෙනත් රෝගාබාධ වලින් පෙළුණු අය විදියට හඳුනාගෙන තියෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. ඔව් දැන් ඒ පුවත් වාර්තාවේ දිගුවේ සඳහනක් තියෙනවා මේ වකුගඩු පෙනහළු හා වෙනත් රෝගාබාධ වලින් පීඩා විඳි අය තමයි මේ වාර්තා වුණු මරණ 9ම කියලා. ඉතින් මේක අලුත් කාරණාවක් නෙවෙයි. මොකද රෝගය හඳුනා ගන්න මුල් අවදියේම මතනේ මාර්තු මාසයේ මුල කාලයේදීම මේ පිළිබඳව සඳහන් කරා මාධ්‍යමගිනුත් දැනුවත් කිරීම කරා වෙනත් රෝග ගණනාවක් සඳහා එහෙම නැත්නම් වෙනත් රෝග ගණනාවක් වැළඳී තිබෙන අයට කොරෝනා වෛරසය හා සම්බන්ධව වැඩි අවධානමක් තියෙනවා කියන කාරණාව. දැන් මේ මියගිය 72 හැවිරිදි කාන්තාවත් වකුගඩු සහ පෙනහළු ආශ්‍රිත රෝග කිහිපයකින් පෙළුණු තැනැත්තියක් බව සඳහන් වෙනවා. 52 හැවිරිදි කාන්තාවටත් විවිධ සංකූලතා නිසාවෙන් මේ වෛරසය වැළඳුණා කියලා තමයි වෛද්‍යවරුන් සඳහන් කරලා තියෙන්නේ. ඒක තමයි වාර්තාවේ දිගුව. ඔව් ඔය අතරේ අපිට වෙසක් හඳ පායන්නේ ඇඳිරි නීතිය මැදින්. අද රාත්‍රියේ සිට නැවත ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරනවා. සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ඒ සම්බන්ධ වාර්තා කීපයකුත් තියෙනවා. අපි යොමු වුණොත් අද දිනමින පුවත්පතට දිනමිනේ සඳහන් කරනවා අද රාත්‍රී 8 සිට 11 වෙනිදා උදේ 5 මුළු දිවයිනටම ඇඳිරි නීතිය. ඒ කියන්නේ 11 වෙනිදා සාමාන්‍ය කාර්යාල රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සේවා ආරම්භ කිරීමට සූදානම් වෙන මොහොත දක්වාම මේ ඇඳිරි නීති තත්ත්වය ක්‍රියාත්මක බවත් ඒ වගේම ඊට අදාළ කොහොමද කටයුතු කරන්නේ කියන එකත් රජය මගින් නිවේදනය කරනවා. ඔව් ප්‍රගීත් දැන් අර අපි දැකපු ඉස්සල ඡායාරූපයේ සඳහන් වෙච්ච 11 වෙනිදායින් පසු මව්බිම ඉරිදා පුවත්පතේ සඳහන් වෙච්ච කාරණාවේ ඒ සාකච්ඡාව ඇතුළේ විශේෂ කාරණාවන් ගණනාවක් කතා කරනවා. අපි දැක්ක බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු බොහොමයක් පිරිස් ජනාධිපති ලේකම් අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමන් එතකොට ජනාධිපති ලේකම්තුමන් ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා මේ වගේ විශාල පිරිසක් මේ සාකච්ඡාවේ ඉන්නවා. ප්‍රායෝගික ප්‍රශ්න ගණනාවකුත් කතා කරනවා ප්‍රගීත්. මොකද දැන් බොහෝ දෙනා මේ ඇඳිරි නීතිය හා සම්බන්ධ අන්තිම ප්‍රශ්න උත්තර නිවේදනය නිකුත් කරපු වෙලාවේ විමසීම් කරපු කාරණාව තමයි රාජ්‍ය පෞද්ගලික අංශවල සේවකයන් සේවයට වාර්තා කර යුතු නම් යන්නේ කොහොමද? ප්‍රවාහන පහසුකම් සලසා ගන්නේ කොහොමද? මේක බරපතල ප්‍රශ්නයක් බවට කතා බහට ලක් වුණා. ඒ ගැනත් ඊයේ දවසේදී පිළිතුරු ලබා දෙනවා. මේ කාර්ය මණ්ඩල වලට පොදු ප්‍රවාහනය සැලසීමේදී ඒ ආයතනවල සුබ සාධන අංශ සමග එක්ව සැලසුම් කිරීමේ හැකියාවත් ජනාධිපතිවරයා මතු කරනවා මේ මොහොතේදී. ඒ වගේම දැන් බොහෝ වෙලාවට ප්‍රායෝගිකව අපි ආයතනවල මුණ දෙන ප්‍රශ්නයක් තමයි ප්‍රගීත් මේ අත්සන් කළ යුතු ලියවිලි තියෙනවා සමහර අවස්ථාවල අවසර ලබා දිය යුතු ලිය කියවිලි තිබෙනවා. ඒවට මේ දවස්වල අවසර ලබා ගැනීමේ හැකියාව නැහැ. ඒකටත් ඒ සාකච්ඡාවේදී කියවෙනවා ප්‍රායෝගික තලයේ ප්‍රශ්නයක් මේකත්. ඊමේල් හරහා හෝ කෙටි පණිවිඩ හරහා මේ ලබා දෙන අප්‍රූවල්ස් වලට අවසර වලට නෛතික භාවය ලබා දෙන්න කියලා. මේ වගේ ප්‍රැක්ටිකල් එහෙම නැත්නම් ප්‍රායෝගික ප්‍රශ්න ගණනාවක්. ඔව් ඒ කියන්නේ දැන් මේ පවතින තත්ත්වයක් එක්ක වැඩ රාජකාරී කරන විදිහ වෙනස් වෙනකොට නිවසේ ඉඳලා වැඩ රාජකාරී කරනකොට ඒවට අදාළව පවත්නා තත්ත්විනුත් වෙනස් වෙන්නට උනේ. ඒ ගැන තමයි විශේෂයෙන් අවධානය යොමු වුනේ. ඒ වගේම තමයි ආයතන පරිසර තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පවත්වාගෙන යාම පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කරන්නට කියන එක. ඒ සමගම ප්‍රවාහනය පිළිබඳව අනුශී සඳහන් කරපු නිසා අමාත්‍යවරයා විදිහට මහින්ද අමරවීර මැතිතුමා ඊයේ දවසේදීත් මාධ්‍යට යම් යම් පැහැදිලි කිරීම් කරනවා අපිට අහන්නට දකින්නට ලැබුණා. එතුමා වඩාත් අවධානය යොමු කරනවා කියලා බස් රථවල ආසන ගණනට මගින් ගෙන යාම නැත්නම් අර සාමාන්‍ය මේ 60 යන්න පුළුවන් ලේලන්ඩ් බස් එකේ 25 ගෙන යාම වගේ කාරණාවල් වලට වලින් මිදිලා පුළුවන්කම තියනවාද කියලා අපිට ආසන ගණනට හෝ මගින් ගෙන යාමේ හැකියාවක් තියෙනවද කියලා සෞඛ්‍ය අංශ වලින් විමසීමක් කරලා ඒ පිළිබඳව කටයුතු කරනවා කියන එක. මොකද එක පැත්තකින් පහසුකම් සපයන්නටත් උනේ ප්‍රවාහන පහසුකම් ජනතාවට තියෙන්න ඕනේ තමයි රාජකාරීට. හැබැයි ප්‍රවාහන කටයුතු කරන්න යාමේදී පෞද්ගලික අංශය අසීරුතාවයකට මුහුණ පානවා. ඒ නිසා පෞද්ගලික බස් සමාගම් මෙහෙම දැඩි ලෙස ඉල්ලීම් කරා එකක් රුපියල් 50ට ඉන්ධන ලීටරය ලබා දෙන්න කියලා ඩීසල්. ඊළඟට ආසන ගන්නටවත් මගින් ගෙනියන්න අවස්ථාව සලසා දෙන්න කියලා 50ට ඉන්ධන දෙන එක නම් වෙන පාටක් නෑ. හැබැයි අර ආසන ගන්නට හරිය මගින් ගෙනියන්න අවස්ථාව සලසා දීම යම් ආකාරයකින් සිදු වෙන්නට පුළුවන් තැනක තියෙනවා. කොහොම වෙතත් මොන ආකාරයෙන් සිදු වුණත් අපි යලි යලිත් අවධාරණය කරනවා තමන්ගේ ආරක්ෂාව පිළිබඳවත් තමන් නිසා අනෙක් අය අපහසුතාවයට පත්වීම වළකා ගැනීම පිළිබඳවත් අවධානයෙන් අවබෝධයෙන් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් කටයුතු කිරීම මොන තත්ත්වයේ මතදී උවත් වෙනසක් නැහැ කියන එක දැන් තමයි වඩාත්ම මුඛාවරණය ඕනෙම වෙලා තියෙන්නේ. දැන්
ඉතින් මේ වගේ දේවල් කෙරෙහි වඩාත් අවධානය යොමු කරන්න පුළුවන් නම් තමයි වටින්නේ. සහ දැන් 11 වෙනිදා ඇඳිරි නීතිය ඉවත් කරන දිස්ත්‍රික්ක ගොඩට කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක අයිති වෙන්නේ නැහැ. මේ නිවේදනය නිකුත් කරන අවස්ථාවේදීත් පෙරේද දවසේ සඳහන් වෙන්නේ මේ දිස්ත්‍රික්ක හතරට ඇඳිරි නීතිය බලපැවැත්වෙද්දී තමයි ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම කටයුතු සිද්ධ වෙන්නේ කියලා. ඒක නිසා ඇඳිරි නීතිය ඉවත් කිරීමක් මේ කාල සීමාව ඇතුළත වෙන්නේ නැහැ. ඒක අපි ඔබට විශේෂයෙන් මතක් කරන්න අවශ්‍යයි. මොකද වැරදිලා සමහරව එළියට බහිනවා දැන් හරි අපිටත් ඇඳිරි නීතිය ඉවරයි කියලා. පහුගිය දවස්වල කතා වුණා මේක කොළඹට ඇඳිරි නීතිය ඉවරයි නේද කියන කාරණාව. නමුත් 11 වෙනිදාට ඇඳිරි නීතිය මේ දිස්ත්‍රික්ක හතරට ඉවත් වෙන්නේ නැහැ කියන එක විශේෂයෙන් අපි ඔබට මතක් කරන්නට ඕනේ. ඒ සමගම අද අරුණ පුවත්පතේ අපිට මුණ ගැහෙනවා වාර්තාවක් මෙහෙම රාජ්‍ය ආයතනවලට විෂ බීජ හරන කුටි අත්‍යවශ්‍ය නැහැ. පරිපාලන අමාත්‍යාංශය කියයි කියලා. ඇතම් ආයතන දැනටත් කටයුතු කරන්නේ විෂ බීජ හරන කුටි ආයතන පරිසර තුළ ස්ථාපනය කරමින් ඒ කටයුතු කරගෙන ගියාට මේක අත්‍යවශ්‍ය සාධකයක් වෙන්නේ නැහැ. විශේෂයෙන් තනිව හැමෝම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කිරීම ආයතන හැකිතාක් විෂ බීජ හරණයට ලක් කිරීම මේ ආදිය දැනට කරගෙන යාම ප්‍රමාණවත් බව තමයි සඳහන් කෙරෙන්නේ. ඔය අතරේ අපි අවධානය යොමු කරන්නට ඕනේ මෙන්න මේ වාර්තා කිහිපය වෙතත්. ඊළඟට අවධානය යොමු වෙනවා පාසල් පද්ධතිය පිළිබඳව. දැන් පේන ආකාරයට කොහොමටත් මේ 11 කලින් නිවේදනයේ හැටියට පාසල් ආරම්භ කිරීමේ හැකියාවක් නැහැ. හැබැයි විවිධ ආරංචි පැතිර යන්නට පටන් ගත්ත ජූනි මාසයේ මුල පාසල් පළවෙනිද වෙනකොට පාසල් ආරම්භ කරන්න කටයුතු කරනවා මේ ආදී වශයෙන්. ඊයේ දල සලහප්පෙරුම අමාත්‍යවරයා මේටත් යම් පිළිතුරක් ලබා දුන්නා. අපි ඒක බලලම මේ වාර්තා කීප ඉදිරිපත් කළොත් හොඳයි කියලා හිතෙනවා. පුළුවන්. නිසා එවැනි දරුවන්ට අදාළ කාරණාවලදී සංවේදීව ප්‍රවෘත්ති වාර්තා කරන්න කියලා කියන එකත් මම මේ මොහොතේ ඉල්ලීමක් කරනවා සියලුම මාධ්‍ය මිත්‍රයන්ගේ. මොකද නැත්නම් ගෙවල් ඇතුලේ විශාල කලම්බනයක් ඇති වෙනවා. මේ දරුවන්ගේ කඩාවැටීම බලාපොරොත්තු කඩාවැටීමක් ඇති කරන්න එපා මේ වෙලාවේ. මේ දිනවල කොහොමද ගෙවල් ඇතුලේ එක විදිහේ කැළබිලි නම් තියෙනවා ඔක්කොමලා ගෙදර එකට ඉන්න නිසා. කෙසේ වෙතත් මේ ඇමතිතුමා පැහැදිලි කරේ ඒ තත්ත්වය ගැන නෙමෙයි පාසල් ආරම්භ කිරීම පිළිබඳව විවිධ දිනවකවානු සඳහන් කිරීම නිසා යම් කැළබීමක් ඇති වෙන්න පුළුවන් කියලා. මම හිතන්නේ ඇමතිතුමාට අපට දෙන්නට තිබෙන උත්තරේ පිළිබඳව අප මාධ්‍ය විදිහට කටයුතු කරන නිසා හැම විටම වගකීමෙන් ඉදිරිපත් කළ හැකි අමාත්‍යාංශයේ පැත්තෙන් ඉදිරිපත් වන අමාත්‍යවරයාගෙන් ඉදිරිපත් වන නිවේදන තමයි අපි සාමාන්‍යයෙන් ජනතාවට ඉදිරිපත් කරන්නේ. එතකොට ඔය සමාජ ජාල මාධ්‍ය තුල නම් ඔය කාරණාව අපි දැක්ක පැතිරී යනවා මේ ජුනි මුල පාසල් ආරම්භ කිරීම පිළිබඳව. අර එකාසු කරන්නගේ සිරස්තල දෙක අරුණ පුවත්පතේ තියෙනවා පාසලේ සෞඛ්‍ය ආරක්ෂාවට නව චක්‍රලේඛයක්. ඒක අද නිකුත් කරනවා කියලා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එම්.එච්. චිත්‍රානන්ද මහතා අරුණ පුවත්පතට පැවසූ බව සඳහන් කරමින් ඔවුන් මේ පිළිබඳව වාර්තා කරනවා. ඊයේ දවසේම මේ පිළිබඳව යම් කාරණා එළියට ඇවිත් තිබුණා. පුවත් සිරස්තල තුලටම අන්තර්ගත වෙලා තිබුණා. පාසලට ඇතුල් වෙන තැන ආනුෂිප් ජලකරාම සවි කරන්න ඕනේ, අත් සෝදලා පාසලට දරුවන්ට එන්න. ඒ වගේම ඩෙස්ක් පුටු පඩිපෙළ මේ හැමතැනක්ම විෂ බීජ හරණයට ලක් කරන්නට ඕනේ. දවසට දෙපාරක් පාසල පැවැත්වෙන කාලය තුල දෙපාරක් පාසලේ දෙමාපියන්ට ගේට්ටු ආසල රැඳී සිටීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ ආදී වශයෙන් වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ කාරණා කිහිපයක් එළියට ඇවිත් තිබුණා. නමුත් ඊට වඩා මේ චක්‍රලේඛය තුල බොහෝ කරුණු අන්තර්ගත වේවි. අපි බලමු අද මොකද්ද ඒ චක්‍රලේඛය කියන එක. ඒ සමගම මෙන්න මේ කාරණා දෙකත් ඉදිරිපත් කරන්න ඕනේ. මේට සම්බන්ධ නිසා පාසල්වල විෂ බීජ නැසන්න ආණ්ඩුවෙන් මුදල් දෙන්න ලංකා ගුරු සංගමයයි කියන්නේ. පාසල්වල මේ කලින් අපිට මතකයි පාස්කු ප්‍රහාරයත් එක්ක ආරක්ෂාව සැලසීමේදීත් ඇතිවෙච්ච ප්‍රායෝගික ගැටලු. ඒ නිසා මම හිතන්නේ මේවා ගැන කලින්ම අවධානය යොමු කරන එක හොඳයි. ඔව් දැන් ඔය මුදල් ඉල්ලීමක් තමයි එතනදී කරන්නේ ලංකා ගුරු සේවා සංගමය උන්ගේ මේ උන්ට මේ කටයුතු ටික සම්පාදනය කරගන්න පුළුවන් මුදල් ලබා දෙන්න ඒ සඳහා යටිතල පහසුකම් සපයන්න කියන කාරණාව. ඔය අතර වාරේ ප්‍රගීත් අර මේ අපේ මේ සමාජ මාධ්‍යවල මේ පිළිබඳ විග්‍රහයන් කරපු අය පුරෝකතන දීපු අය සඳහන් කරලා තිබ්බ දේ තමයි ජූනි 1 වෙනිදා 13 ශ්‍රේණියට පාසල් විවෘත කරනවා. ඊට පස්සේ කෙමෙන් ආපස්සට ශ්‍රේණි කිහිපයට පාසල විවෘත කරනවා කියන කාරණාව. ඒකට තමයි දල සලහපෙරුම මහත්මයා මේ විදිහට උත්තර ලබා දෙන්නේ. ඒ අතර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පිළිබඳවත් විවිධාකාරයේ දිනවකවානු පිළිබඳ අදහස් පළ වුණා. අද අරුණ පුවත්පතේ සඳහනක් තියෙනවා උසස් පෙළ ශිෂ්‍යත්ව විභාග ගැන තීරණය
පාසල් පටන්ගත් පසු ලබා දෙනවා කියලා. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව යන විභාග කල් දැමිය යුතුද නැද්ද යන තීරණය කරන්නේ පාසල් ආරම්භ කිරීමෙන් පසුව බව දලසලහ පෙරමුණ මහත්තයා කියනවා. පාසල් ආරම්භ කරන්න කලින් ඒ පිළිබඳ කිසිදු තීරණයක් නොගන්නා බවත් දැනට පවතින තත්ත්වය අනුව ඉදිරි කාලය පිළිබඳ පුරෝකථන කරන්නට බැරි බවත් අමාත්‍යවරයා ඉතාම නිවැරදිව ප්‍රකාශ කරනවා. ඉස්කෝලේ පටන් අරන් තමයි බලන්න ඕනේ කොච්චර විෂය නිර්දේශය ආවරණය කරලා තියෙනවද, වැඩේ කරගන්න පුළුවන්ද, දරුවෝ ටික විභාගයට ඉඳවන්න පුළුවන්ද කියලා. ඒක නිසා දැන් මේ අර මූදහත් ගව්වක් තියාගෙන අමුඩ ගහන්න ලෑස්ති නැහැ කියලා තමයි ඇමතිතුමා නම් කියන්නේ. ඕකම අරුණත් වාර්තා කරන උසස් පෙළ ශිෂ්‍යත්ව විභාග ගැන තීරණයේ පාසල් පටන් ගන්න පසු කියලා අර කලින් කියපු කාරණාවට අදාළ හැබැයි කියන්න වෙනවා බොහෝ වෙලාවට වැඩිහිටි ශිෂ්‍යාව ගැන උසස් පෙළ සාමාන්‍ය පෙළ මේ ඕඩර් එකට එන්නට පුළුවන් පාසල් ආරම්භ කිරීමේදී අධියර වශයෙන් දරුවෝ පාසල් තුලට ගෙන්වීම බොහෝ විට සිදුවිය හැකි. අපිට හරියටම අද චක්‍රලේඛින් නිකුත් වුණාට පස්සේ මේ ගැන දැනුවත් වෙන්නට පුළුවන්කම තියෙනවා. මොකද වෙනත් රටවලත් ඒ විදිහට තමයි 13 කියන්නේ වැඩිම ශ්‍රේණියෙන් පටන් අරන් තමයි පාසල් දැනට විවෘත කරලා තියෙන්නේ. මොකද ඒ අයට යම් අවබෝධයක් තියෙනවා. පොඩි අයට ඔය ගැන තරම් අවබෝධයක් නැති නිසා තත්ත්වය බොහෝම පාලනය වුණාට පස්සේ පොඩි දරුවෝ පාසල් තුලට ගෙන්වා ගැනීම තමයි බලාපොරොත්තුව. හොඳයි අපි වෙන්නේ මොකක්ද කියන එක හරියටම ඉදිරියේදී කියන්නම්. මේ විදිහට පත්තර වාර්තා වෙත අවධානය යොමු කරමින් ඉන්නකොට අද දවස වඩා සුවිශේෂ වෙනවා තවත් කාරණාවකුත් නිසා. මෙරට දේශපාලනයේ වගේම ලෝක දේශපාලනයේ සුවිශේෂ චරිතයක් බවට පත්වුණු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය දේශපාලන ආගමනයේ 60 වෙනි වසර තමයි අදට සපිරෙන්නේ. මේ වසරට සපිරෙන්නේ. ඉතින් එතකොට මේ 60 වෙනි ඒ කියන්නේ එතුමිය තවදුරටත් දේශපාලනේ හිටියා නම් වසර 60ක් සම්පූර්ණ වෙනවා මේ වසරට. මේ කාලය ඇතුළත විශේෂයෙන් ඇය දේශපාලනේ නියැලුණු කාලය ඇතුළත ගත්තු තීන්දුව තීරණ පිළිබඳව අදටත් කතා වෙනවා. එහෙම තියෙද්දී ඇය විසින් කළ කී දෑ පිළිබඳව ඒ සුවිශේෂත්වයේ පිළිබඳව අපි සාකච්ඡා කරන්නට හිතුවා. ඒ ඉතිහාසයේ දන්න ඒ වගේම ඒ ගැන මනා දැනුමක් අත්දැකීමක් පළපුරුද්දක් තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයා විදියට කටයුතු කරපු මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාත් එක්ක ආයුබෝවන් සුබෝදෑසනක් ඔබතුමාට. සුබෝදෑසනක්. ඔව් කලින් දවසක අනුෂී අපි මේ මැදිරියේදීත් එතුමා මුණ ගැහුණා 7:05 කතා බහෙන් මීට කාලයකට පෙර ආතුව. ඉතින් මේ මහාචාර්යතුමනි අපි මුලින්ම අවධානය දුන්නොත් සිරිමාවෝ මැතිණියගේ ඒ යුගය පිළිබඳව ඒ යුගය නැවත ක්‍රියාත්මක විය යුතුයි කියලා ඇතමුන් මේ වෙලාවෙත් කතා කරනවා අපිට ඇහෙන්නට දකින්නට තියෙනවා. ඇයි දන්නේ නැහැ නේද එහෙම කියන්නේ? මොකක්ද සුවිශේෂත්වය? 1959 මොස්තුති මේ ආස්ථාව ලබා දුන්නට 1959 සැප්තැම්බර් මාසයේ 26 වෙනිදා ඝාතකයෙක් විසින් බණ්ඩාරනායක මහතා මරා දැමීමෙන් පස්සේ එතුමා ආරම්භ කරපු ප්‍රගතිශීලී ජනතාවාදී වැඩසටහන ගෙන යාම සඳහා එතුමියගේ සම්ප්‍රාප්තිය තමයි අද පිළිවෙන්නේ. ඊට වසර 60කට පෙර එතුමිය පක්ෂයේ නායිකාව බවට පත් වෙලා ඊට පස්සේ 1965 දක්වා කාලය තුල සමගි පෙරමුණු ආණ්ඩුව ගොඩනැගුම් ලැබුවා. ලංකා ඉතිහාසයේ සමාජ ගමන් මඟ වෙනස් කිරීමෙන් තීරණාත්මක වෙනස්කම් ඇති කරනු ලැබූ යුගයක් ආරම්භ කරමු නැතිය 1962 මේ රටේ මගේ අධ්‍යාපනයට කරන සීටි කාර්යභාරය ඒකට ඒ වෙනකොට තිබුණේ සියලුම පාසල් මිෂනරි පාසල් එහෙම පෞද්ගලික පාසල් රටේ සාමාන්‍ය පන්ති දිලිලි මිනිස්සුන්ට තිබුණේ ප්‍රාථමික පාසල් ධම්මට්ටමේ. මෙන්න මේ වෙනුවට නිදහස් අධ්‍යාපන 1960 දශකයේදී කල්ලංගර මහතා ආරම්භ කළාට එම කාරණා සාක්ෂාත් කිරීමට සියලුම පාසල් රජයට පවරාගෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති එකම විෂය නිර්දේශයක් සිංහලෙන් හා ජර්මනියෙන් රට පුරාම දරුවන්ට ඉගෙනීම සඳහා ගත ඉතා සීතීසි කාර්යභාරය ආරම්භ වුණේ 1972 දී. මේ ගමන ආරම්භ මේ ගමන අපිට අපි දැක්කම 65 දී මේ පක්ෂයේ පරාජයට පත් වෙනවා. 1970 දී මේ පක්ෂයේ සමගි පෙරමුණ ආණ්ඩුව දීලා ලංකා ඉතිහාසයේ තිබිච්ච ඉතාම විශිෂ්ටතම ආර්ථික සමාජ වෙනස්කම් ලැබෙන්න ලබන්නේ ඒ අවස්ථාව. දැන් ඔබතුමා කිව්වා මේ නැවතත් බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඕන කාලයක් ඇති වෙලා තිබෙනවා කියලා. ලංකාවේ පළමුවෙනි වතාවට නිෂ්පාදන ආර්ථිකය
ලංකාවේ කල් අමුද්‍රව්‍ය පිටට ආපු ලංකාවේ තියෙන රබර් වලින් කර්මාන්තශාලාව ඒ වගේම ඉවදලන ඉවදලන අපද්‍රව්‍ය පිටුරු පාවිච්චි කරන කඩදාසි කර්මාන්තශාලාවක් ලෝහ භාණ්ඩ සංස්ථාවක් යකඩ සංස්ථාවක් වාණිජ සංස්ථාවක් ඒ වගේම රට පුරාම තේසු කර්මාන්තශාලා ලංකාවේ කපු වගා කිරීමේ කටයුතු ආරම්භ කළා ලංකාවේ තිබෙන ඉතාම වටිනා මැටි නිදි පාවිච්චි කරලා ලංකාවට එන ශ්‍රී සහ සයිපාක්ෂික උපකරණ නිර්මාණය කළා. ඒ වගේ ඉතාම වැදගත් ලංකාවේ නිපදවිය හැකි සෑම කෘෂිකාර්මික ද්‍රව්‍යයක් වෙන නිපදවීම සඳහා ආනයනික සීමාවක් වන මේ කාරණාව තුළ සාකච්ඡා කරන්නේ ඉතින් අත්‍යවශ්‍යකේ ලෝක ජාත්‍යන්තර මට්ටමේදී මහ විශාල ආර්ථික අර්බුදය හැමේ ඉතාමත් නිවැරදි ප්‍රතිපත්තියක් වගා කළ හැකි හැම තැනකම වගා කරන්න කියන එක. ඊළඟට නිපදවියට හැම දෙයක්ම නිපදවන්න. ඊළඟට ට්‍රැක්ටර් නිෂ්පාදනය කරනවා. ඊළඟට පෞද්ගලිකයන්ගේ ඇතුළතේ මෝටර නිෂ්පාදනය කිරීම ආරම්භ කළා. ස්කූටර් නිෂ්පාදනය කිරීම ආරම්භ කළා. බයිසිකල් නිෂ්පාදනය කිරීම ආරම්භ කළා. මට හිතෙනවා මේ අධ්‍යාපනයේ ලෝක පරිමාණයේ ඇතුළත නිදහස් ආර්ථිකය කියලා එකක් කිව්වා. ඒක නවලිබරල් වාදය කියලා කිව්වා. නිදහස කියලා කියන්නේ යටතේ අපේ රටේ මේ සියලුම කර්මාන්ත විකල්පම පිළිස් දෙන්නට විනාශක නැත ආනයනය කරන්නේ. හැම දෙයක්ම මේ අපි අවතවතාවක් පරිදාල අදා දෙකට ගියා. මේකට ශ්‍රීමා බණ්ඩාරනායක රජයේ යටතේ උදාහරණයක් විදිහට කියන්න 70%කට වැඩි ප්‍රමාණයක් දේශීය කිරි උත්පාදනය නිෂ්පාදනය කරන්න ලැබුවා. ඒක අද වෙනකොට 30-37 තමයි අපි නිෂ්පාදනය කරන්නේ. මට හිතෙනවා අපේ රටේ වගේ විශාල ආර්ථික අර්බුදයක් තියෙන විවිධම බඩතරයක් තියෙන සමාජයක ආදායම් දෙවියන්නේ දැන් වැදගත් පියවර ආරම්භ කරන ලදී ශ්‍රීමා බණ්ඩාරනායක පාලන කාලයටදී ඒ ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ නම මේකේ පුරා රැඳෙන ලෝකයේ කීර්තිමත් ප්‍රථම රාජ්‍ය නායකයා විශ්වදායකගේ දාමේ ලෝකේ තාමත් ජීවතුන්නවා කියන්නේ. ඒ වගේම ලොබි රාජ්‍ය නායක සමුදේ ජාතකයේ අටපහේ ලොබි රාජ්‍ය නායක සමුදේට නායකත්වයේ ලංකා ඉන්දියානු සාගර කලාපේ සම කලාපයක් වලින් තිබෙන ජාතක යෝජනාව ඉදිරිපත් කළා. ලංකාවේ නම ලෝකයේ රැඳවීමත් ඉතරකට ඉතාලදාරේ. මට වෙනවා ලංකාවේ දේශීය ජාතික අධ්‍යාපනය පැහැදිලිවම මහාචාර්යතුමනි අපි මේ ජයග්‍රහණ සියල්ල පිටිපස්සේ තියෙන සමාජ විද්‍යාත්මක කාරණාව තමයි නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපන ප්‍රතිලාභ. නිදහස් අධ්‍යාපනයේ දරුවෝ නොවන්නට මේ වගේ මානසිකවාදී වෛද්‍ය හා සමස්ත ඒ කාර්ය මණ්ඩලය. ඒ වගේම නිදහස් සෞඛ්‍ය ලැබෙන්නට අද අපි දකින ලෝකේ මහත් දැවැන්ත රටවල් නිදහස් සෞඛ්‍ය විනාශ කිරීමේ ප්‍රතිඵල වශයෙන් ගෝවාලකට යන්නේ සහකාරී සීලයේ මම දැනට රාජ්‍ය මම හිතනවා මේ පණිවිඩය අපිට කතා කරන්න අවශ්‍යයි. නැවත අපි නිෂ්පාදන ආර්ථිකය ගැන කතා කරනවා. ඒකේ පාඩම් අපිට ලැබිය හැකි ශ්‍රීමා බණ්ඩාරනායක විදිහට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ කීර්තිමත් නායකයාගේ දැක්ම මතවාදයේ වඩාත් ලාංකික සමාජයේ අපිට පිළිවෙල කියනවා. මහාචාර්යතුමනි ඔබතුමාගේ ප්‍රකාශයේ අන්තිම භාගයේදී සඳහන් කරනවා දැන් මේ චරිතයක් විදිහට අපිට මැතිනි කිව්වහම වෙන මතක් වෙන චරිත ඇත්තටම නෑ. ශ්‍රීමා බණ්ඩාරනායක මහත්මිය තමයි අපිට මුලින්ම සිහිපත් වෙන්නේ. දේශපාලන චරිතයක් විදිහටත් අලුතෙන්ම දේශපාලනයට පිවිසිලා බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඉදිරියට අරගෙන යන අතරපාරේ අය ලෝක දේශපාලනයේ හමුවෙත් සුවිශේෂී චරිතයක් වෙනවා. ඒ ලෝක ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බවට පත්වීම හේතුවෙන් අය ලෝක දේශපාලනයේ කොයි වගේ නමක් තියපු චරිතයක්ද මහාචාර්යතුමනි? ඒ නාමය අදටත් කතා බහට ලක් වෙනවා. 60 දශකයේදී ඉන්දියාව සහ චීනය අතර ගැටලු ඇති වෙන අවස්ථාවේදී සාම දීපිකාවක් විදිහට අතරමැදි න්‍යායිකාවක් විදිහට මේ සාම සාකච්ඡාවට නායකත්වය දුන්නේ කියේ. ඒ වගේම නොබි රාජ්‍ය නායක සමුගොඩි කාණත්න දේශපාලන වශයෙන් සමාජීය වශයෙන් සංස්කෘතික වශයෙන් 1965 ලංකාවේ පැවතිච්ච නොබි නායක රාජ්‍ය නායක සමුවලට නායකත්වය දෙමින් ඇය ලංකාව ලෝකයේ ඉතාම වැදගත් විශේෂ ඔබ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන නිසා මේක වඩාත් දෙක මේක පළවෙනි වතාවට තොරතුරු වල අධිකාරීත්වය බලවත් රාජ්‍යවල ධනේශ්වර රාජ්‍යවල අධිකාරී රාජ්‍යවල තොරතුරු අධිකාරීත්වයක් තිබෙන ඒ වෙනුවට ඉන්නේ ලෝකේ රාජ්‍යයන්ට සමගාමීව තොරතුරු ජාලයක් නිර්මාණය කියන අදහස පළවෙනි වතාවට දීපත්යේ අදටම රාජ්‍ය නායක සමුළු ශ්‍රී ලංකාවේ පැවතිච්ච ඇගේ නායකත්වයෙන් යට තිබුණේ මේ සැපල සිංහල ලෝක රාජ්‍ය නායකයා සමත් සිංහල ලෝක රාජ්‍යයට සමතම වෙන ස්වාධීනව
මත ප්‍රකාශ කළ හැකි ආගල්ප ගොඩනැගීමේ පෙරපිරි ජාලයක් නිර්මාණය වී කාරණා කරත්තකලේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ රාජ්‍යයන් වලට සම්බන්ධ ස්වාධීන ආර්ථික ප්‍රතිපත්ති ගොඩනැගී කියන කාරණේ අපි නොබදී බලවත් මේ කාලේ එක්ජාතික හැකගත වෙනකොට සමාජවාදී රාජ්‍ය හා ධනවාදී රාජ්‍ය කියලා පලාපතික පිළිබඳව තිබුණා. මේක නැදි තුන්වෙනි ලෝකයක් කියලා. නම සංවර්ධනය වන රාජ්‍යයට යටපිටවාදී කුදුලට පච්ච රාජ්‍යයන් සමූහ එකතු වෙලා ස්වාධීන ප්‍රවේශකර යායුතු කියන අදහස ලෝකයට අභිවාදී ක්‍රියාදාර කාර්යභාරයක් ඇයට කරන්න පුළුවන් කළොත් මම ඒ අතින් ගත්තාම ඇය ලාංකික දේශපාලනයකට ලෝක දේශපාලනයේ සුවිශේෂී චරිතයක් බවට පත් වෙනවා කියලා මම හිතනවා. මහාචාර්යතුමනි සිරිමාවෝ බණ්ඩාරනායක භූමිකාව තුලින් අද දේශපාලනයට ඈඳාගත යුතු දේවල් සහ රට පවත්වාගෙන යාමට ඒ ප්‍රතිපත්ති තුලින් මේ කාලවකවානුවට අත්‍යවශ්‍යයි කියලා ඔබ හිතන කාරණා මොනවද? බොහොම ප්‍රතුල මාතෘකාවක් මේක. ඒ බණ්ඩාරනායක ප්‍රතිපත්ති ගැන කතා කරද්දී මම අහන්නේ අදට සාපේක්ෂව. මම හිතන්නේ අදට අපි අද මූල පාලක් කියනවා දැන් ගෝලීය වසංගතයක් දෙතන කොරෝනා වසංගතයක් බලද්දී ලෝක බලවත් රාජ්‍යයක මහත් සමාජයේ විවිධ කඩාවැටලා තියෙනවා. අපට අපේ ආර්ථිකය වශයෙන් ගත්තම අපේ ඇඟලුම් විදුණ ගන්න කියන යුරෝපීය වෙළඳපොළ කඩාවැටලා තියෙනවා. අපේ සේවන නාම තේ මිලදී ගන්න ඉන්න රටවල් අද කඩාවැටලා තියෙනවා. අපිට අපේ ශ්‍රමික කණ්ඩායම් යුරෝපයේ සහ මැදපෙරට ගිහින් ඒ අයගේ රස්ත අස්ථාවරලා තිබෙනවා. නැවත වතාවක් අපි අපේ ශක්තිය කෙරේ ගොඩනගන්න අවශ්‍යයි. අපිට විපදෙවිය හැකි දේ කුමක්ද? මෙරට ආනයනය කරන දේවල් වලින් විපදවන්න පුළුවන් මොනවද? උදාහරණයක් විදිහට අපිට පුළුවන් නැවත අපේ තියෙන නැති නිදි ඉරන්නම තාම තියෙනවා. ඒව නැවත පෝෂණය කළ සකස් දෙකලා දේශීය පියන් කර්මාන්තයේ සනීපාරක්ෂක උපකරණ කර්මාන්තයට ආරම්භ කරන්න පුළුවන්. මේ දවසකට දිනපතා ඉන්දියාවට යවන පරණ හඩදාසි සහ පරණ යකඩ මේ පොග නැවත මේ රටේ ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. ඒස්තාව බණ්ඩාර ප්‍රතිචක්‍රීකරණය කර්මාන්තශාලා වහලලා තියෙන උදාහරණයක් විදිහට ඇලිපිටේ කඩදාසි කර්මජා නිර්මාණය කළේම ප්‍රතිචක්‍රීකරණය කරන්න. ඒ කඩදාසි වලින් මේ රටේ වල කඩදාසි උත්පාදනය කරන්න පුළුවන්. ලෝක බාල සංස්ථාව ඉතිරි යකඩ වාහන සංස්ථාව නිර්මාණය කරන ප්‍රතිදේශය අපිට දී ලංකාවේ ඉවතලන තුන්දින වලින් තෙවුණු අධිවර පටන් ගන්න කියලා. අද අවශ්‍ය මේ අතට ඉන්දියාවට යනවා ඒ රටවල නිම බාණ්ඩ විදිහට කාර් සාධන දේවල් ගෙන්න ගන්නවා. අපිට නිතදින හැටි මොනවද? දේශීය වශයෙන් එතුමියගේ ඒ දැක්ම අපිට අද භාවිත කරන්න පුළුවන්. පෞද්ගලික ආයතනයකට, උපකරණයකට, රාජ්‍ය සහායකත්වයකට අපිට පුළුවන් දෙන්න ඕන දෙරටේ නැවත නිෂ්පාදන ආර්ථිකය. කුෂිකර්මාන්තය ඉදිරිය වගා කරගන්න ලංකාවේ විපදේශයේ කිසිදෝගය නිදි වේවා එළවලු වේවා පළතුරු වේවා ලංකාවේ නිදි කර්ම ලංකාවට කිසිම නිදි ලංකාවට ආනයනය කියලා නැහැ ඒකේ පාලනකාරය. ලංකාවට අවශ්‍ය පළතුරු අපි යාපනයෙන් සහ වෙනත් ප්‍රදේශවලදී නිෂ්පාදනය කරගන්නවා. ඉතින් මම හිතන්නේ දේශීය ද්‍රව්‍යානාත් පෝෂණය කිරීම මේ දැක්ම මේ අර්බුදයේ හැන්නේ වඩා දාර්ශනික දැක්මක්. හොඳයි. සංකල්පීය ප්‍රවේශයක් හදාගන්න පුළුවන් සින්න බණ්ඩාරනායක මැතිණියගේ පාලන කාලය ඇතුළත එම කාලයේ තුල හඳුන්වා දෙන යම් ප්‍රතිපත්ති ආවස්ථාලික කරන්න අවශ්‍ය යම් අඩුපාඩු වැඩි කරන්න අවශ්‍යයි. ඒවා රාජ්‍ය විසායකයෙකුට නෙමෙයි පෞද්ගලික විසායකයෙකුට උපකාර විසායකයෙකුට පටන් ගන්න කිසිම මම හිතන නව අදහස් මේ ජීවිත සංකල්ප පදනම් කරගෙන අදට ගලප ගන්න පුළුවන් කියලා මම හිතනවා. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි ශ්‍රී කඩිදාස් පක්ෂයේ හිටපු සභාපතිවරයා විදිහට ප්‍රධාන භූමිකාවක් දරන්නෙකු විදිහට සහ බණ්ඩාරනායක භූමිකාව පිළිබඳව ප්‍රතිපත්තිය පිළිබඳව බොහොම අවබෝධයක් ඇති කෙනෙකු විදිහට මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පිදාස මැතිතුමාත් අපි සාකච්ඡා කරමින් හිටියේ මේ වසරට 60 වසරක් පිරෙන සිරිමාවෝ බණ්ඩාරනායක දේශපාලන ආගමනය පිළිබඳව. ඊතරදී අර හොඳ මේ එක කතාවක් කියුණා මේ දේශීය කිරි නිෂ්පාදනය පිළිබඳව අනුෂි 70%ක්ම දේශීය කිරි ගොවියාගෙන් තමයි නිෂ්පාදනයට එකාසුනේ. අද ඒක සම්පූර්ණ කන පිට ගැහිලා කියන එක පිළිබඳව තියෙන පිටි කිරි පිළිබඳව විවිධ මතක් තියෙනවානේ. ඒ අතරේ ඒ කාරණා පිළිබඳව අපිට නැවත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දේශපාලන ගමන පිළිබඳව බැලුවොත් එහෙම 60 65 77 94 2000 මේ හැම යුගයකම ඊටාම සුවිශේෂ භූමිකාවක් බවට ඇය මෙරට දේශපාලනයේ පත් වෙනවා. ඒ නිසාම තමයි අපේ අද මේ කතා බහ කරන්නට හිතුවේ ඇගේ ඒ දේශපාලන
භූමිකාව සහ ඒතුළු සිදු වූ දේ පිළිබඳව අද අරුණ පත්තරයේ ඔබට බලන්න පුළුවන් නම් 7 වෙනි පිටුවේ මහාචාර්යතුමන් එක කළ සාකච්ඡාවකුත් තියෙනවා. සිරිමායුගේ රටේ හැදූ බොහෝ දේ අද එන්නේ නොරටින් කියලා ඒට සිරස්තලත් යොදා තියෙනවා. අපි විරාමයක් ලබා ගමු. ඔව් පොඩි දෙයක්. මට හිතෙනවා දැන් මේ ඔක්කොම අපි දැන් විනාඩි ගාණක් තිස්සේ කියපු හැම දෙයක්ම කියන තනි සිරස්තලයක් සඳහන් වෙනවා මව්බිම පුවත්පතේ. කල්පයක් කතා කළ හැකි 60 වසරක මෙහෙවර සිරිමාව්. එහෙම තමයි සඳහන් වෙන්නේ. ඉතින් අලුත් පරම්පරාවට බොහෝ විට මේ වගේ සුවිශේෂී දේශපාලන චරිතවල නාමයන් පමණයි දැනුවත්. ඒක නිසා මේ එකල සිදු වූ බොහෝ දෑ මෙකලට ආදේශ කරගන්නේ කොහොමද කියන එකටත් හොඳම උදාහරණයක් වන චරිතයක්. ඒ කාලේ වැනි දේශපාලනයේ චරිත හිටියා. අද කාලේ ඉන්න ඇතැම් අයගේ භූමිකාව හැසිරීම මොන වගේද කියලාත් අපි විරාමයට යන්න කලින් මොනවා ගැනද කියන්නේ කියලා ඔබත් කල්පනා කරනවා ඇති. ඇතැම් වෙලාවට සිරිමාව බණ්ඩාරනායක වැනි කෘතහස්ත දේශපාලන චරිත පිළිබඳව එදා අපිට කතා කරන්න තියෙද්දි ජේ.ආර්. ජයවර්ධන රණසිංහ ප්‍රේමදාස වැනි චරිත පිළිබඳව කතා කරන්න තියෙද්දි අද ඇතැම් වෙලාවට කතා කරන්නට තියෙන චරිත පිළිබඳව ගත්තට පස්සේ කියන්න වෙන්නේ මෙන්න මේ වගේ දේවල්. අද දැන් ප්‍රධාන සිරස්තල අතරට මෙනවා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ සඳහන් වෙනවා විදුලි ජල දුරකථන බිල් හා නිවාස කුලී බර අමාත්‍යාංශවලටලු නිල නිවාස බාර නොදුන් හිටපු මැති ඇමති 22කට නඩු. ඔකම මව්බිම පුවත්පතේ ඉරිදා මව්බිම පුවත්පතේ දැක්වෙනවා හිටපු මැති ඇමතිවරු 22කට නඩු. 11 වෙනිදා සාමාන්‍ය කටයුතු ආරම්භ වීමෙන් පස්සේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ඒ සම්බන්ධව සිදු වෙනවා කියලා ලිස්ට් එකක් තියෙනවා නේද? ලිස්ට් එක මං ගත්ත අතට කියන්න කියලා හිතාගෙන දැන් මේ 22 දෙනෙක් ඉන්නවා. 11 වෙනිදායින් පස්සේ නඩු පවරන්නට රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සූදානම් වෙන්නේ මෙන්න මේ 22 දෙනාට. රවුෆ් හකීම් මහතා, චන්ද්‍රානි බණ්ඩාර, එච්.එම්. ගුණසේකර, දුනේෂ් ගන්කන්ද, ලක්ෂ්මන් සෙනවිරත්න, අමීර් අලි, ජේ.ඩී. අලවතුවල, අශෝක අබේසිංහ, චම්පිකා ප්‍රේමදාස, එම් කාරිස්, ෆයිසල් කාසිම්, සෙල්ව මඩෙක්කලනාදන්, රවීන්ද්‍ර සමරවීර, ඒ.එල්.එම්. හලීම්, ෆයිසල් මුස්තාෆා, චන්දිම වීරක්කොඩි, ඩුලිප් විජේසේකර, ටී.බී. ඒකනායක, ජගත් පුෂ්පකුමාර සහ එල්.එම්.ඒ. හිස්බුල්ලා කියන මහත්වරුන් මේ මැති ඇමතිවරුන් 22 දෙනාට අයිති කියලා අද පුවත්පත් වාර්තාවල සඳහන් වෙනවා. කොහොමහරි මේ නඩු පැවරීම් කටයුතු 6 වෙනිදා තමයිලු ප්‍රගීත් කරන්න තිබිලා තියෙන්නේ. කොහොමහරි මේ COVID-19 වෛරසයේ ව්‍යාප්ත වීමත් එක්ක ඒක කරන්න බැරි වුණා කියලා අමාත්‍යාංශ ලේකම්තුමා කියනවා. හැබැයි 11 වෙනිදා වෙනකනුත් දැන් මාස 3ක කල් දීලාලු තිබුණේ මේ දැනුම් දීම් ලබා දුන්නලු අවසාන නිවේදන ලබා දුන්නහලු නිවාසය අලි බාර දෙන්නට කියලා. මොකද මේ අර කිව්වත් වගේ විදුලි ජල දුරකථන බිල් සහ නිවාස කුලි බර සියල්ල අමාත්‍යාංශයට පැටවෙන වෙලාවක මාස 3ක නිවේදන කාලයකුත් ලබා දීලා තියෙද්දි තමයි මෙහෙම නිවාස බාර නොදීන. ඒ නිසා 11 වෙනිදා බස නඩු දානවා. ඔව් දැන් මේ නිවාස තියෙන ස්ථාන සලකා බැලුවාමත් විශේෂයෙන් කොළඹ මධ්‍යයේ කොළඹ ආශ්‍රිතව තියෙන වටිනාකමින් ඉහළ ප්‍රදේශවල මංමාවත්වල තමයි මේ නිවාස බොහොමයක් පිහිටා තිබෙන්නේ. එතකොට මේවට කුලියත් ලේසි පාසු ගාණක් වෙන්නට විදිහක් නැහැ. ජල විදුලි දුරකථන බිලුත් පුංචි පුංචි අපේ ගෙදර දොරේ ගණන් වගේ වෙන්න විදිහකුත් නැහැ. එතකොට මොනතරම් බරක් අදටත් අදින්න සිද්ධ වෙලා තියෙනවද මේ හිටපු මැති ඇමතිවරු වෙනුවෙන්. මේ යහපාලන රජයේ ඉඳලා හිටපු අය මෙතන ඉන්නවා. මේ කියවිච්ච නම් අතර තිබුණා වර්තමානයේ වෙනකොට මේ පවතින රජයට සහාය පළ කරමින් ඉන්න කීප දෙනෙකුගේ නමුත් තියෙනවා. එතකොට ඒ හැමෝටම එක හා සමානව ක්‍රියාත්මක වෙන නීතියක් ක්‍රියාත්මක වෙවි කියලාත් අප බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔය අතර කියවිච්ච නමක් තිබුණා නලින් බණ්ඩාර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු. මගේ මතකයේ නිවැරදි නම් නීතිය හා සාමය වූ නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් උත් කලක් කටයුතු කළා. ඒ වගේම ආර්ථික ක්‍රමෝපාය සංවර්ධනයේ සම්බන්ධවත් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරා කාලක්. මේ උපුටා ගැනීම කරන්න අපි අරුණ පුවත්පතේ 5 වෙනි පිටුවෙන් නලින් බණ්ඩාරගේ ගෙදරක කසිප්පු බෝතල් 15ක් මුරකරු අත්අඩංගුවට මේක මඩගැහිල්ලක්. නලින් බණ්ඩාර මැතිතුමා ඒ සම්බන්ධව දක්වන ප්‍රතිචාරයත් වාර්තා කරනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට අයත් කුලියාපිටිය හරිත කම්පුර ප්‍රදේශයේ නිවසක තිබී නීති විරෝධී මත්පැන් බෝතල් 15ක් සමග එහි මුරකරු කුලියාපිටිය කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙන බව තමයි ඒ වාර්තාවේ තවදුරටත් සඳහන් වෙන්නේ. මීට කාලයකට පෙර එතුමා පිළිබඳව බැංකු ණය එමෙ නැත්නම් ක්‍රෙඩිට් කාඩ් වාංචාවක් පිළිබඳව දිගින් දිගටම ගෙවීම් පැහැර හැරීමක් පිළිබඳවත් යම් යම් මේ වාර්තා තුනම අපිට කාලයකට පෙර ආතුව මුණ ගැසුණා. ඒක තමයි තත්ත්වය.
ඔක තමයි තත්ත්වය. ඔහොම තමයි අපිට මේ කල උදාහරණ කියන්න සිද්ධ වෙන්නේ. හැබැයි අතරේ සඳහන් කරන්න ඕනේ අනුශි බොහොම වැදගත් විදියට සලකන්නට පුළුවන් බොහොම අපටත් බොහොම කැමැත්තෙන් ඉදිරිපත් කළ හැකි චරිත දේශපාලනය තුළ අදටත් නැතුවා නොවේ. වෙලා තියෙන්නේ අර එදාට සාපේක්ෂව අද යම් හිඟතාවයක් ඒ ගොඩේ තියෙනවා. ඒ වගේම එදා බැහැර කරපු ආකාරයේ චරිත අද බොහොමයක් දකින්නට ලැබීම තමයි මේ කාලයත් එක්ක සිද්ධ වෙලා තියෙන වෙනස කියලාත් අපි කියන්නට ඕනේ. ඒ අතර එහෙමනම් ප්‍රගීත අපි එමු දැන් දේශපාලන චරිත ගැන සඳහන් කරපු නිසාම මැතිවරණය හා සම්බන්ධවත් මේ වෙනකොට මම දන්නේ සාමාන්‍ය ජනතාවට වඩා දේශපාලනයේ නිරත වෙලා ඉන්න බොහෝ දෙනා කතා බහට ලක් කරන කාලයක් මේක. මැතිවරණයේ පැවැත්වෙන දිනය හා සම්බන්ධව තවමත් විවිධ පාර්ශ්ව විසින් නෛතික කාරණා අනුව සලකා බලමින් විවිධ චෝදනා නගමින් ඉන්න ආකාරය අපි දකිනවා. අරුණ පුවත්පතේ සඳහනක් තියෙනවා මුල් පිටුවේ මැතිවරණ ගැසට්ටුවට එරෙහි පෙත්සම සලකා බැලීම 11 වෙනිදා කියන. මැතිවරණයේ ජූනි 20 වෙනිදා පැවැත්වීමට ගත් තීරණය ප්‍රකාශයට පත් කරමින් නිකුත් කරපු ගැසට් නිවේදනය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීන්දුව කර බල රහිත කරන්නයි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මේ මාස 11 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කරනවා. ලබන සඳුදා දවසේදී විභාග කරනවා කියලා තමයි. පෙත්සම් දෙකක් මේ වෙනකොට ඉදිරිපත් වෙනවා. රාවේ හිටපු කතුරු වික්ටර් අයිවන් මහතා තමයි අවසාන වශයෙන් මේ සම්බන්ධව පෙත්සමක් ගොනු කරනු ලබන්නේ. ඒ පිළිබඳව සලකා බැලීම ඉදිරියේදී සිදු වේ. ජූනි 20 දිනේ පිළිබඳව එතුමා ඒන් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ විසුරුවාහැර මාස 3ක් ඇතුළත අනිවාර්යෙන් පාර්ලිමේන්තුව නව පාර්ලිමේන්තුවක් රැස් විය යුතුයි. එතකොට කාලය ගණන් හදලා බැලුවාම ජූනි 20 කියලා කියන්නේ මාස 3 ඉක්මවා යනවා. ඒ තමයි එතන තිබෙන ගැටලුකාරී තත්වය. අද දිනමින පුවත්පතේ සඳහන් වෙනවා මුල් පිටුවේම මැතිවරණය තියන්න මැතිවරණ කොමිසමට සෞඛ්‍ය නිර්දේශ ඉදිරිපත් වී ඇති බව මේක දින කිහිපයකට පෙර ඉඳලම මේ සෞඛ්‍ය නිර්දේශ ඉදිරිපත් වීම පිළිබඳව කතා බහට ලක් වුණා. කෙසේ වෙතත් ඒ අනුව තමයි තිබෙන මැතිවරණයක් තියන්න වෙන්නේ කියන එක තමයි දිනමින වාර්තා කරන්නේ. ඔය අතරේ ඊට පහළින් අපට දකින්න ලැබෙනවා ප්‍රධාන සිරස්තල දෙකක් දිනමිනේම නව පාර්ලිමේන්තුව රැස් කරන දිනේ තෙක් රාජ්‍ය වියදම් දැරීමට ඇති බලතල ඔප්පු කරන්න ජනපතිට සහ ආණ්ඩුවට මංගලගෙන් අභියෝගයක්. දැන් මේ පිළිබඳව මුලින් ජනපතිතුමාට දන්වා යමනකොට මංගල සමරවීර හිටපු ඇමතිතුමා ඒට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මැතිතුමා වෙතින් පිළිතුරු ලිපියක් ලැබුණා ජනාධිපතිවරයාගේ පැහැදිලි කිරීම. ඒට නැවත වතාවක් අභියෝග කරන තත්ත්වයක් තමයි මේ පෙනෙන්නට තිබෙන්නේ. එහෙමනම් රාජ්‍ය වේදම් දැරීමට ඇති බලතල ඔප්පු කරන්න කියලා තමයි එතුමා මේ අභියෝගය සිදු කරන්නේ. අපි බලමු ඊට ලැබෙන ප්‍රතිචාරය කුමන ආකාර වේවිද කියන එක. පරණ මැතිසභේ කැඳවන්න කියන්නේ කොරෝනා පාලනය බිඳ දමන්න. ඇමති ප්‍රසන්න රණතුංග චෝදනාවක් එතකොට විපක්ෂයේ පැත්තට කරනවා. පරණ මැතිසභේ කැඳවන්න කියන්නේ කොරෝනා පාලනය බිඳ දමන්න. දැන් මේ ඇතැම් විට ඔබට උනත් අවබෝධ වෙලා ඇත්තේ විපක්ෂයත් නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගයේ නියෝජනය කරන ඒ කඳවුරු වල ඉන්න සෑම දිනම වගේ පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියලා යෝජනා කරනවා වගේ හැඟීමක් වෙන්න පුළුවන්. හැබැයි ඔය අතරේ ඇතැම් අය අපිට මුණ ගැසෙනවා එහෙම් මෙහෙන් පරණ පාර්ලිමේන්තුවක් හැදවීමේ අවශ්‍යතාවයක් නැති බවත් පෙන්වා දෙන. ඔව් එහෙම කෙනෙක් තමයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා. අරුණ පුවත්පතේ අතුල් පිටු වාර්තාවක සඳහන් වෙනවා රනිල් දැන් ඉන්නේ මහින්දගේ ඔඩොක්කුවේ කියලා. පාර්ලිමේන්තුව යලි කැඳවීමට මමත් අකමැති හිටපු නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා තමයි කියන්නේ. පාර්ලිමේන්තුව යලි කැඳවන්නට එතුමන් එකඟ නොවන කාරණාවන් ගණනාවකුත් මෙහිදී සඳහන් වෙනවා. මන්ත්‍රීවරුන් කැඳවා පහුගිය දවසේ පවත්වපු රැස්වීමේදී ණය ආධාර සහ කොරෝනා උවදුර සම්බන්ධයෙන් ලැබපු ආධාර සම්බන්ධව අග්‍රාමාත්‍යවරයාගෙන් නිසි පිළිතුරක් ලැබුණේ නැහැයි කියලා එතුමා වැඩිදුරටත් සඳහන් කරනවා. එහෙම තත්වයක් තියෙද්දි තව සාකච්ඡා කරන්න දෙයක්වත් නැත්නම් අමුතුවෙන් පාර්ලිමේන්තුව මේ වෙලාවේ කැඳවීම අවශ්‍ය නැහැ. මැතිවරණයකට ඉදිරියේදී යනවා නම් ඒ දිනය ප්‍රකාශයට පත් කළ මැතිවරණයට යන්නේ යලි පෙර පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පස්සේ කැඳවන්න අවශ්‍ය නැහැ. මෙතුමා නීතිඥයෙක් කියන කාරණාවත් අපි සඳහන් කරන්නට අවශ්‍යයි. දැන් ඔය නැගෙන චෝදනාව පිළිබඳ ආණ්ඩුව පාර්ශවයෙන් ලැබෙන පිළිතුරු අතර කියවෙන කතාවක් තමයි ඒ ගැන කතා කරන්න තමයි එන්න කියලා කිව්වේ. එතකොට ඇවිත් ප්‍රශ්න කිරීම කරන්නට තිබුණා. යම් සැකසංකාවක් තිබෙනවා නම් විදේශීය ආධාර ලැබිලා තියෙනවා කියන එක ඒ පිළිබඳව ප්‍රශ්න නැගීමේ අවකාශය තිබුණා කියන එක. මොකද අපි දැක්කා
ප්‍රශ්න නැගීම සිදු වුණේ ආණ්ඩුව පාර්ශවයෙන්ම තමයි. අමාත්‍යවරයෙක්ම තමයි මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාම තමයි මේ ආධාර මුදල් ලැබිලා තියෙනවාද කියන කාරණා පිළිබඳ අග්‍රාමාත්‍යතුමන්ගෙන් විමසන්නේ. එතකොට ඒක එතුමා මුදල් අමාත්‍යාංශයට බහර දෙනවා. ඒ පිළිතුරු ලබා දීම. මේ අතරට මැදි වෙලා මේ පිළිබඳව හාරවසන්නට පුළුවන්කම තිබුණා කියන එක තමයි කියවෙන්නේ. කෙසේ වුවද දැන් ඒක පැවැත්විලා ඉවරයි. එතනින් එහා තත්ත්වයන් පිළිබඳව තමයි අප විමසිල්ලෙන් සිටින්නේ. මොකද මේ අරමුදල ගැන සඳහන් කරන අවස්ථාවලදීත් රජයට ඍජුව ආධාර සම්බන්ධව කෙසේ වෙතත් අරමුදල ගැන සඳහන් කරද්දී මුල් කාලවල අපි දැක්කා චීනයෙන් ඇමරිකාවෙන් එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ විදිහට නම් සඳහන් කරමින් මෙච්චරක් මුදල් ලැබුණාය කියලා සඳහන් වෙනවා පුවත්පත් වාර්තාපව අපි ඔබට ඉදිරිපත් කරා. ඒක නිසා මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ මැතිවරණයෙන් පස්සේ කියන්නම් කියලා තමයි අග්‍රාමාත්‍යතුමා නම් කිව්වේ. නමුත් ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නවා මම හිතන්නේ මේ පිළිබඳ නිවැරදි සංඛ්‍යා දත්ත වාර්තාවකුත්. හොඳයි අපි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.